समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තෙලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසරින් එතර වීමේ පරමාර්ථය ඇතුවයි. මේ සිදු කරගන්න උතුම් සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද
ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක්. අපස්සුතායන් පුරිසෝ බලිවද්දෝ නජීරති මන්සානි තස්ස වඩ්ඩಂತಿ පඤ්ඤා තස්සන වඩ්ඩති. මේ ගාථා රත්නේ තමයි අද ධර්ම මාතෘකාව හැටියට යොදාගන්නේ. මේ ගාථා රත්නේ සරල තේරුම තමයි මනාව ධර්ම ශාස්ත්‍ර ඉගෙන ගත්තේ නැති යම් පුද්ගලයෙක් ඉන්නවද ධර්මය නොදන්න නිසා ඔහු හරියට ආහාර පාන අරගෙන මාංශයෙන් හොඳට තර වෙලා වැඩිච්ච ගොනෙක් වගේ කියලා සඳහන් කරනවා. මේ ගාථා රත්නය භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළි ලාලුදායි කියන භික්ෂූන් වහන්සේ අරමුණු කරගෙන. ඒ මොන වාගේ කාරණාවක් නිසාද මේ වාගේ ගාථා රත්නයක් උන්වහන්සේ මුල් කරගෙන දේශනා කරන්න යෙදුනේ කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කළොත් මේ ලාලුදායි කියන භික්ෂූන් වහන්සේ නිතර කතා බහ කරනකොටත් ධර්ම දේශනාවකට ගියත් සුදුසු තැනට සුදුසු වචන නෙමෙයි කතා කරන්නේ. සුදුසු දේශනාවක් ඒ අවස්ථානුකූලව ගැලපෙන්න උන්වහන්සේ කරන්නේ නැහැ. ඒක පින්නතුනේ මෙහෙම සඳහන් කළොත් උන්වහන්සේ මලගෙදරකට අනුශාසනාවකට වැඩියොත් දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝහු මේ ආදී ගාථාවක් තමයි මලගෙදරදී ධර්ම මාතෘකාවට ගන්නේ. එහෙම නැත්නම් යං කිංචි විත්තං ඉදවා හුරං වා රතන සූත්‍රයේ එවන් ගාථාවක් මේ මලගෙදරදී දේශනාවට ගන්නවා. මංගල අවස්ථාවකට සහභාගී වෙච්චාම මරණය සම්බන්ධ දේශනාවක් ඒ අවස්ථාවට යොදා ගන්නවා. මංගල අවස්ථාවේදී අවමංගල්‍යයකට ගැලපෙන බණක් කියනවා. අවමංගල අවස්ථාවකදී මංගල අවස්ථාවකට ගැලපෙන දේශනාවක් කරනවා. මෙන්න මේ විදිහට තැනට නොගැලපෙන විදිහට තමයි හැම වෙලාවෙම කටයුතු කරන්නේ. ඒ නිසා භික්ෂූන් වහන්සේලා දවසක් මේ කාරණාව භාග්‍යතුන් වහන්සේටත් සිහිපත් කළා. ස්වාමීනි මේ ලාලුදායි භික්ෂුව තැනට නොගැලපෙන විදිහට තමයි දේශනාවක් වුණත් කරන්න කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලාට සඳහන් කළා මහණෙනි ඔය ලාලුදායි අද විතරක් නෙමෙයි පෙරත් ඔහොමම කටයුතු කරලා තියෙනවා කියලා. භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි පෙරත් එහෙමම කළා කියලා සඳහන් කළේ ඇයි කියලා. මොනවද මේ පෙරත් කළලා තියෙන දේවල් කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව පැහැදිලි කරන්න එක ජාතක කතාවක කරුණ ටිකක් පැහැදිලි කොට වදාලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පෙර බරණැස් නුවර අග්ගිදන්ත සහ සෝමදන්ත කියලා දෙන්නෙක් හිටියා. අග්ගිදන්ත කියලා කියන්නේ තාත්තා. සෝමදන්ත කියලා කියන්නේ පුතා. මේ පුතා තරමක් තරුණ වයසට එනකොට පුතාට හොඳට ශිල්ප ශාස්ත්‍රය ඉගෙනුවා. මනාව ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්ත පුතා රජමාලිගාවේ යම් රාජකාරී කටයුත්තකට රජුරුවන්ගේ අවසරයෙන් යෙදුණා. රජමාලිගාවේ තමයි දැන් පුතා වැඩ කරන්නේ. රාජ්‍ය සේවය. සෝමදන්තගේ තාත්තා අග්ගිදන්ත
එදිනෙදා ජීවත් වීම සඳහා කෘෂි කර්මාන්ත කටයුතු තමයි කරන්නේ. ඔහුගේ ගොවිතැන් කටයුතු වලට ඔහු යොදාගත්ත හොඳ ශක්තිමත් ගොම්බානක් හිටියා. පස්සේ කාලෙක මේන් එක වෘෂභයෙක් මැරිලා ගියා. ඒ නිසා ඔහුගේ ගොවිතැන් කටයුතු දිනෙන් දින අඩාල වුණා. එක දවසක් රාජ්‍ය සේවය නිමා කරලා පුතා ගෙදර ආවට පස්සේ ඒ කියන්නේ මේ පුතා හැමදාම ගෙදර එන කෙනෙක් නෙමෙයි හවසට. කාලයකට පස්සේ තමයි ගෙදර එන්නේ. අග්ගිදන්ත කියනවා පුතේ සෝමදන්ත මම ගොවිතැන් කටයුතු සඳහා යොදාගන්න මගේ ගවයෝ දෙන්නගෙන් එක්කෙනෙක් මැරුණා. ඒ හින්දා දැම්මට ගොවිතැන් කරන්න විදිහක් නැහැ. මගේ ගොවිතැන් කටයුතු පාළු වෙලා තියෙන්නේ. ආර්ථිකයත් ඒ නිසා ශක්තිමත් නැහැ. ජීවත් වෙන්න යන්තමට මොනවා හරි හොයා ගන්නවා. උඹට පුළුවන් ද පුතේ රජ්ජුරුවන්ට කියලා මට ගොනෙක් ලබලා දෙන්න කියලා ඇහුවා. සෝමදන්ත කල්පනා කළා මට ඒ වැඩේ කරන්න පුළුවන්. නමුත් මම ගිහිල්ලා රජ්ජුරුවන්ගෙන් ගොනෙක් ඉල්ලන එක ඒක මට තරම් නොවන වැඩක්. සුදුසු නෑ මට ඒ වැඩේ. නමුත් තාත්තම රජ්ජුරුවන්ට කතා කරලා ගොනෙක් ඉල්ලනවා නම් ඒක ඊට වඩා හුඟක් හොඳයි කියලා හිතුවා. හිතලා තාත්තටත් ඒ කාරණාව කීවා. ඒ කාරණාව තාත්තට මතක් කළාට සෝමදන්ත දන්නවා තමන්ගේ තාත්තා බොහොම අඥාන විදිහට තමයි කටයුතු කරන්නේ කියලා. රජ්ජුරුව ගාවට ගියහම තාත්තා මොනවා කියයිද දන්නේ. කොයි විදිහට කතා කරයිද දන්නේ. එහෙම වුණොත් ඒක මටත් හොඳ මදි. සමහරලාට තාත්තටත් ඒක නරකට හිටින්නත් පුළුවන්. එහෙම හිතලා සෝමදන්ත කල්පනා කළා රජු ගාවට ගිහිල්ලා කතා බහ කරන හැටි තාත්තට උගන්වන්න ඕනේ කියලා. සෝමදන්ත තාත්තා අඬ ගහගෙන ගියා සොහොන් පිට්ටනියකට. තනකොළ කපලා තනකොළ මිටි බැඳලා තනකොළ මිටි 6ක්. තනකොළ මිටි 6 ගස් වලට හේතු කළා. තාත්තට දැන් කියනවා තාත්තේ මේ තමයි රජ්ජුරුව. මේ තමයි යුව රජ්ජුරුව. මේ තමයි මහා ඇමති. මේ තමයි සේනාධිපති. මේ ආදි වශයෙන් රජුත් සමග නිතර ගැවසෙන පිරිස කීප දෙනෙක් තාත්තට හඳුන්වලා දුන්නා. ඒතර කොහොමද හඳුන්වලා දෙන්නේ? අර තනකොළ මිටි පෙන්නලා තමයි කියන්නේ. දැන් එතකොට තාත්තා දන්නවා රජ්ජුරුවොත් එක්ක නිතර මේ අය ඉන්න නිසා එතෙන්ට ගියහම කොහොමද හැසිරෙන්න ඕනේ? තාත්තට ඊළඟට කියලා දෙනවා තාත්තේ රජ්ජුරුව ගාවට ගියහම මුලින්ම ජයශ්‍රී මහරජා කියලා රජ්ජුරුවන්ට නමස්කාර කරන්න ඕනේ. රජ්ජුරුවන්ට නමස්කාර කරලා රජ්ජුරුවන්ට පිටුපාලා එන්නේ නැතුව පිටිපස්සෙන් පිටිපස්සට යන්න ඕනේ. මෙන්න මෙච්චර දුරක් පිටිපස්සට ගිහිල්ලා නතර වෙන්න ඕනේ. යුව රජ්ජුරුවන්ට කතා කළොත් මේ විදිහට කතා කරන්න. ඇමතිවරුන්ට කතා කළොත් මේ විදිහට කතා කරන්න. මේ ආදී වශයෙන් රජුට කොහොමද කතා කරන්නේ? යුව රජුට කොහොමද කතා කරන්නේ? ඇමතිවරුන්ට කොහොමද කතා කරන්නේ? තාත්තට හැම එකක්ම ඉගෙනුවා. මේ ටික උගන්නලා තමන්ගේ අවශ්‍යතාවයේ රජුරවන්ට කියන්නේ කොහොමද? මහරජතුමනි මම ගොවිතැන් කරන කෙනෙක්. මට ඒ සඳහා ගවයෝ දෙන්නෙක් හිටියා. එයින් එක්කෙනෙක් මැරුණා. ඒ නිසා මගේ කුෂිකර්මාන්ත කටයුතු බොහොම අඩාලයි. මහරජය මට දෙවනි ගොනෙක් නැවත ලබා දෙන්න කියලා රජුරවන්ට කියන්නේ. සෝමදන්තට මේ වාක්‍ය ටික තාත්තට උගන්වන්න පින්නතුනේ අවුරුද්දක් ගත වුණා කියලා කියනවා.
ඔය ටිකත් හොඳට උගන්නගෙන තාත්තත් අඬ ගහගෙන රාජමාලිගාවට යන්න කටයුතු ඔක්කොම සූදානම් කරලා තාත්තට කියනවා තාත්තේ මම කලින් යනවා. තාත්තා එනකොට මම එතන ඉන්නවා සූදානම් වෙලා. තාත්තා එතෙන්ට එන්න. සෝමදන්තත් ගිහිල්ලා රජු රාජසභාවට රැස් වෙච්ච වෙලාවේ රජු ළඟ ඉන්නවා. අග්ගිදන්තත් එතෙන්ට ඇවිල්ලා රජුරවන්ට ආචාර කරලා අග්ගිදන්ත දැන් තමන්ගේ කාරණාව කියන්නයි සූදානම් වෙන්නේ. ඊට කලින් සෝමදන්ත රජුරවන්ට කියනවා මේ මගේ තාත්තා කියලා. සෝමදන්තගේ තාත්තා බව දැනගත්තට පස්සේ රජු ගොඩාක් සතුටටපත් වුණා. දැන් අග්ගිදන්ත තමන්ගේ කාරණාව රජුට කියන්නයි සූදානම් වෙන්නේ. අග්ගිදන්ත කියනවා මහරජතුමනි මම කුෂිකර්මාන්තයෙන් ජීවත් වෙන කෙනෙක්. මගේ කුෂිකර්මාන්ත කටයුතු සඳහා මට බොහෝසේ සහාය වුණ ගවයෝ දෙන්නෙක් හිටියා. එයින් එක්කෙනෙක් මැරුණා. ඒ හින්දා මගේ කුෂිකර්මාන්ත කටයුතු හුඟක් අඩාල වෙලයි තියෙන්නේ. මහරජේ මට දෙවනි ගොනෙක් ලබා දෙන්න කියලා තමයි දැන් රජුරුවන්ගෙන් ඉල්ලන්න ඕනේ. නමුත් සෝමදන්ත කියන්නේ අග්ගිදන්ත කියන්නේ මහරජේ මගේ දෙවනි ගොනත් ඔබ ගන්න කියලා. මහරජා ඔබ මට දෙවනි ගොනෙක් දෙන්න කියලා කරන්න ඕන ඉල්ලීම වෙනුවට ඔහු කරන්නේ මගේ දෙවනි ගොනත් ගන්න කියලා. හැබැයි ඔහුගේ උවමනාව මොකද්ද කියන කාරණාව රජුරුව තේරුම් ගත්තා. තේරුම් අරගෙන රජුරුව හයියෙන් hina වුණා. මොහුගේ කතාවට. මේ වෙලාවේ රජුරුව සෝමදන්තට කියනවා සෝමදන්ත තවත් ගොන්නු මොකටද? එහෙ ගොන්නු ගොඩක් ඉන්න බව මට තේරෙනවා කියලා. සෝමදන්ත කියනවා මහරජතුමනි ඒ ඔබ නිසාම තමයි කියලා. සෝමදන්ත එහෙම ප්‍රකාශ කරාම රජුරු ගොඩාක් සතුටු වුණා. සතුටු වෙලා සෝමදන්තගේ තාත්තට ගවයෝ 16 දෙනෙක් දුන්නා. ඇඳුම් පැළඳිනුත් දුන්නා. තව නොයෙක් සැප සම්පත් බොහෝමයක් ලැබලා දුන්නා. ඔහු එයින් බොහෝම සතුටටපත් වුණා. මේ කාරණාව ගෙනහැර දක්වලා මහණෙනි මේ ලාලුදායි අද විතරක් නෙමෙයි පෙරත් නොයෙක් අවස්ථාවන් වල කටයුතු කරනකොට මේ විදිහට තැනට නොගැලපෙන විදිහටම තමයි කතා කරලා තියෙන්නේ. අවශ්‍ය දෙයට අනවශ්‍ය දෙයක් ගැන තමයි කතා කරලා තියෙන්නේ. මේ ආදි වශයෙන් ඒක ඔහුගේ සංසාරේ පුරුද්දක්. අදත් ඔහුට මමම පිහිට වෙනවා. එදත් ඔහුට මමම පිහිට වුණා. මහණෙනි එදා අග්ගිදන්ත වෙලා හිටියෙත් වෙන කවුරුවත් නෙමෙයි මේ ලාලුදායිම තමා. එදා අග්ගිදන්තගේ පුතා වෙලා හිටපු සෝමදන්ත වෙන කවුරුවත් නෙමෙයි ලෞතුරා බුදු වෙච්ච මමම තමයි. මහණෙනි එදා රජු හැටියට කටයුතු කළේ මේ ආනන්දයන් වහන්සේම තමයි කියලා ජාතක කතාව දේශනා කරලා එදත් මෙදත් මේ ලාල්දායි තෙරුන් වහන්සේගේ ස්වභාවය භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළා. පැහැදිලි කරමින් තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. අපස්සුතායන් පුරිසෝ බලිවද්දෝ නජීරති මන්සානි තස්ස වඩ්ඩಂತಿ පඤ්ඤා තස්සන වඩ්ඩති. ඇසූ පිරූ ධර්ම ශාස්ත්‍රයක් නැති මේ පුරුෂයා ගොනෙක් වගේ මසින් වැඩිලා තියෙනවා. නමුත් ඔහුගේ ප්‍රඥාව වැඩිලා නැහැ. පින්නතුනි අපස්සුතායන් පුරිසෝ
මෙතන අපස්සුත කියලා කීවේ ඉගෙනගත්ත ධර්ම ශාස්ත්‍රයක් නෑ කියන එක. මේ කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට දුර්ලභ නෑනේ පින්නතුනි. මෙතන විශේෂයෙන් මේ ඉගෙනගත්ත ධර්ම ශාස්ත්‍රයක් නෑ කියන කතාවම පැහැදිලි කරනවා. අන්‍ය වූ බාහිර විෂයන් ගැන නෙමෙයි කතා කරලා තියෙන්නේ. ඉතින් මේ කාලේ හැටියට කල්පනා කරලා බලහම ධර්ම ශාස්ත්‍රය ඉගෙනගත්ත අය බොහොම අල්පව තමයි ජීවත් වෙන්නේ. සුළුතරයක් තමයි නිවැරදිව ධර්මයේ ඉගෙනගත්ත අය දකින්නේ. ධර්මයේ ඉගෙන ගන්නකොට අපිට ඉගෙන ගන්න ත්‍රිපිටකයක්ම තියෙනවා. ඉතින් බෞද්ධයන් හැටියට පින්නතුනි මේ ධර්මය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. සසර පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක බෞද්ධයෙකුටත් නැත්තම් අනික් අය ගැන කිසිම කතාවක් නැහෙනි පින්නතුනි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය ගණන් පාරමිතා පුරලා ලෞතුරා බුද්ධත්වයේ ලබාගෙන මේ ලෝක සත්වයා කෙරෙහි අනන්ත අනුකම්පාවෙන් අවබෝධ කරගත්ත ධර්මය දිවා රාත්‍රී දෙකේ දේශනා කොට වදාලා. ලෝක සත්වයාට මේ සසරින් එතර වෙන්න මාර්ගය දැනගන්න ඕන නිසා, මේ සංසාරයේ ස්වභාවය අවබෝධ කරගන්න ඕන නිසා බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය මේ ලෝකේ තියෙන උත්තරීතරම රතන තුන. පින්නතුනි, ඒ වගේම තමයි මේ වචන තුන මේ ලෝකේ තියෙන දුර්ලභම වචන තුනක්. හැම කාලෙටම මේ වචන තුන ඇහෙන්නේ නැහැ. දැන් අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය අවුරුදු 5000ක් තරම් කල් ඉදිරියට පවතිනවා. දැන් ඒකෙන් සෑහෙන කාලයක් ගෙවිලා. ඔය කාලවකවානුව ඉවර වුණාට සත්වයාගේ ආයුෂය තව කොච්චර දිගයිද? අපේ ආයුෂ මෙහෙම අඩු වෙවි ගිහිල්ලා අවුරුදු 10කට සීමා වෙලා එතනින් පස්සේ සත්ව සංහාරයක් සිද්ධ වෙලා නැවත ඉතුරු වුණ පුණ්‍යවන්තයන්ගෙන් මනුෂ්‍ය සංහතිය ඇති වෙමින් මිනිස්සුන්ගේ ආයුෂය 1.140කින් නැත්තම් අසංඛ්‍යකින් ලියන තරමට ආයුෂය වැඩි වෙලා නැවත ක්‍රමානුකූලව ඒ ආයුෂය අඩු වෙමින් ඇවිල්ලා මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු ලක්ෂයක් විතර සීමාවට එනකොට තමයි මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. එතකොට පින්නතුනි හිතන්නකෝ මොන තරම් කාලයක්ද? අවුරුදු 10න් පටන් අරගෙන අවුරුදු අසංඛ්‍යයට ගමන් කරලා නැවත අවුරුදු ලක්ෂයට ඒ ආයුෂ අඩු වෙනවා කියලා කියහම ඔය අතර අවුරුදු කෝටි කීයක් තියෙනවද? සත්වයා මෙලවින් චිත වෙලා දෙව්ලොව ඉපදුනත් කී වතාවක් එකම සත්වයා දෙව්ලොවට යයිද අනාගත බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට? ඔය තා කාලය මේ බුද්ධ ධම්ම සංඝ කියන වචනය ලෝකේ හරි දුර්ලභ වචනයක්. මේ කාලේ හරි සුලභයි. මොකද භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තවමත් පවතින කාලය නිසා. බුද්ධාන්තරයේ තාමත් පවතින කාලය නිසා. එහෙමනම් ධර්ම රත්නයත් කොච්චර දුර්ලභද? ඒ දුර්ලභ වූ ධර්මය අද අපිට මොනතරම් සුලභද? මේ ධර්මයෙන් සත්වයාගේ ජීවිතයේ පිළිබඳව, සසර ගමන පිළිබඳව, සාංශාරික දුක පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කොයිතරම් කරුණු දක්වලා මේ ලෝකේ ජීවත් වෙනකොට මෙන්න මේ හොඳ සහ නරක කියලා කාරණා දෙකක් තියෙනවා. එයින් නරකයයි සම්මත දේවල් යම් කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ සිදු කරනවා නම්
ඔවුන්ට ඒකාන්තයෙන්ම මේ ස්වභාව ධර්මය දරුණුසේ දඬුවම් කරන බව දේශනා කොට වදාලා. යමෙක් හොඳයි කියන මේ සුචරිතයේ යෙදෙනවා නම් ඔවුන්ට ස්වභාව ධර්මයේ ආශිර්වාදයක් තියෙනවා. දුගතියට පිටුපාලා සුගතියට යන්න ඔවුන්ට පුළුවන්කම තියෙනවා. සුගති සංඛ්‍යාත දේවලෝක සැපයන් ඒ සැපයන්ට පිටුපාලා මේ ලෝකේ පරම සැපයයි කියලා දේශනා කොට වදාළ නිවන් සැපය දක්වා ගමන් කරන්නත් පුළුවන්කම තියෙනවා. ආන් ඒ නිසා ඒ හරි වැරදි කියන කරුණු ටික නිවැරදිව දැනගන්න. කල යුත්ත නොකල යුත්ත හරියටම තේරුම් ගන්න. මේ ධර්මය ඉගෙනගත යුතුමයි. ස්වභාව ධර්මයාගේ හැසිරීම පිළිබඳව ධර්මයෙන් මනාව දේශනා කරලා තියෙනවා. ආන් ඒ නිසා බෞද්ධෙක් විශේෂයෙන් ධර්මයේ පිළිබඳව යම් අවබෝධයක් ලැබිය යුතුමයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පින්නතුනි බෞද්ධයයි සම්මත ජන කොට්ටාසයකට විතරක් නෙමෙයිනේ. සමස්ත ලෝක සත්වයා වෙනුවෙන්ම තමයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. නමුත් අපි දන්නවා වර්තමානයේ අන්‍ය මත දරන අය මේ ධර්මයේ ඒ තරම් ගරු කරලා පිළිගන්නේ නැති බව. නමුත් ඔවුන් අතරත් ධර්මයේ මනාව හදාරගත්ත ධර්මයට මනා ලැබිකමක් තියෙන එහෙම අය ඉන්නවා. උසස් ධර්ම ඥානයන් තියෙන මිත්‍යා දෘෂ්ටික කුලවල නමුත් ඉපදුන අය මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්මා දිට්ඨියට ඇවිල්ලා ධර්ම ඥානයන් ප්‍රගුණ කරගත්ත අය මේ සමාජයේ ඉන්නවා. නමුත් ඊට සුළුතරයයි. එතකොට වර්තමානයේ බෞද්ධයයි කියන පිරිස නැත්නම් බෞද්ධ කියලා කියන්නේ කෙලින්ම භාග්‍යතුන් වහන්සේගේම ශ්‍රාවක භාවයට හිමිකම් කියන පිරිසක්. ඒ වුණාට මේ බෞද්ධ ජනතාව අතරත් වර්තමාන ධර්ම ඥානයේ කොයිතරම් හිගද ඔවුන්ට ධර්මයේ දුර්ලභයි. ධර්මය ලෝකේ දුර්ලභ නැහැ තාම ඔවුන්ට ධර්මයේ දුර්ලභයි. ඇයි ඔවුන් ධර්මයේ යෙදිලා නැහැ? නොඑක් ලෞකික බටහිර විශේෂ ශාස්ත්‍ර වලින් ඊටාම ඉහළ තලවලට ගමන් කරලා තියෙනවා. උපාධි මට්ටම් වලින් උපාධි 2 3 ලබා ගත්ත අය ඉන්නවා. නමුත් පින්නතුනි අහලා බලන්න සමාජයේ උගතෙක් යයි අපි බොහොම හොඳට ගරු කරන කෙනෙක් ළඟට ගිහිල්ලා අඩුතරමේ අහලා බලන්න ඉතිපිසෝ භගවා අරහං කියන මේ ಗುಣපාඨයේ තේරුම දන්නවද කියලා. අපේ තියෙන 3 සූත්‍රය ඉතා විශේෂ සූත්‍ර 3ක්. අපි හැම මංගල අවස්ථාවකම වගේ සජ්ජායනා කරන සූත්‍ර 3ක්. ආරක්ෂාව පතා මේ දවස්වල නිතර මිනිස්සු පරිහරණය කරන සූත්‍ර 3ක්. මංගල සූත්‍රය, කරණීය මත්ත සූත්‍රය, රතන සූත්‍රය. මේ ඔය අධ්‍යාපනයේ පරතර දක්වා ඉගෙනගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්න. 3 සූත්‍රයෙන් එක සූත්‍රයක්වත් දන්නවද කියලා? උසස් පෙළ සමත් වුණ විශ්වවිද්‍යාල වරම් හිමි කරගත්ත විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ලැබමින් ඉන්න සහ අවසන් කළ එවන් දරුවන්ගෙන් අහලා බලන්න 3 සූත්‍රය දන්නවද කියලා? ඉතිපිසෝ පාඨයේ තේරුම දන්නවද කියලා? කීයෙන් කී දෙනාද සමහර වෙලාවට දන්නේ? වැඩි පිරිසක් දන්නේ නැහැ. බුද්ධ රතනයේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද? ධර්ම රතනයට ගරු කරන්නේ කොහොමද? ආර්ය මහා සංඝරත්නයේ ඇසුරු කරන්නේ කොහොමද? වත්මන් සංඝරත්නයේ සමග කටයුතු කරන්නේ කොහොමද? පූජා භූමියක හැසිරෙන්නේ කොහොමද? එවන් කාරණාවක්වත් නොදන්න අය ඊටාම වැඩි. බෝමලුවක, සෑමලුවක හිස් වැසුම් ගලවලා, පාවහන් ගලවලා කටයුතු කරන හැටිවත් නොදන්න අය මේ බෞද්ධ කියන සමාජය ඇතුලේ ඉන්නවා.
එහෙමනම් මෙතන මේ අපස්සුතායන් කියන කාරණාවෙන් සඳහන් කරනවා යටත් පිරිසෙන් මේ ත්‍රිපිටකයේ එක කොටසක් නැත්නම් එක පිටකයක යම් කොටසක්වත් හදාරගත්තොත් වටිනවා කියලා. මූල පණ්ණාසකය ආදී එක පණ්ණාසකයක්වත්. එහෙම නැත්නම් යටත් පිරිසෙන් මේ ත්‍රිපිටකයෙන් එක සූත්‍ර දේශනාවක්වත් මනාව ප්‍රගුණ කර ගන්නවා නම් ඊටාම වටිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ තරම් මේ ධර්ම රත්නය මේ සසර කටයුතු කරනකොට මේ සසරින් එතර වෙන්නත් මතු ජීවිත සුවපත් කරගන්නත් ඒ සූත්‍ර දේශනාවල් වල තියෙන අවවාද අපිට ඒ තරම්ම වටිනවා ප්‍රයෝජනයි. නමුත් සූත්‍රයක් තබා මේ තියෙන්නේ ත්‍රිපිටකයේ යයි දැකලවත් නැති බෞද්ධ ජනතාව කොච්චර ඉන්නවද? අතින් ස්පර්ශ කරලා නැති, පිටු පෙරලලා බලලා නැති කී දෙනෙක් බෞද්ධයයි නාමයේ යටතේ ඉපදිලා මැරිලා යනවද? එහෙනම් අපස්සුතායන් කියලා සඳහන් කරන්නේ ඒකට. උපෝසත සිල් සමාදන් වුණේ නැති බෞද්ධයෝ කොච්චර මැරිලා යනවද? කවදාවත් සිල් අරගෙන නැහැ ජීවිත කාලෙම. මුළු ජීවිත කාලෙම එක පන්සිල් පදයක්වත් හරියටම රැකලා නැහැ. දිවි හිමියෙන් මම මේ සිල් පදය ආරක්ෂා කරනවා කියලා පොරොන්දු වෙලා ආරක්ෂා කරපු එකදු සිල් පදයක්වත් වැඩි දෙනෙක් ළඟ නැහැ. නමුත් බෞද්ධ කියලා හිතාගෙන හිටියා. බෞද්ධ කියලා කීවා. ඒ ධර්මයේ අපිට දැනුණ දෙයක්, අපිට ලැබුණ දෙයක්, අපි ලබාගත් දෙයක් නෑ. ඒ නිසා අපස්සුතායන් කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරනකොට භාග්‍යතුන් වහන්සේ අපිට නිතර දේශනා කොට වදාළ දේවල්. නිත්‍ය සීලේ පන්සිල් නිතර ආරක්ෂා කරගත යුතුයි. හැම මොහොතකම හැම දවසකම මේ පංචශීලයෙන් පොහොසත් වෙලාම කටයුතු කළ යුතුමයි. ඒක අපේ ජීවිතේ පදනම පන්සිල් කියලා කියන්නේ. තිසරණත් එක්ක පන්සිල් මේ ජීවිතේ පදනම. ජීවිතේ ගොඩ නැගෙන්න ඕනේ ආන්ගේ ශක්තිමත් පදනම මත පිහිටලා. ඉතින් හිතලා බලන්න පදනම නැති අය කොච්චර ඉන්නවද කියලා. හොඳ ශක්තිමත් පදනමක් නැතුව හදාපු ගෙයක් කොයි මොහොතේ කඩා වැටෙනවද කියලා කවුද දන්නේ? ආන් ඒ වගේ තමයි මේ තිසරණ සහිත පන්සිල්. ඒ උතුම් පදනම මත ගොඩනගාගත්තේ නැති මේ ජීවිත කඩා වැටෙනවා ඕනෑම වෙලාවක. ඒ කිව්වේ පින්නතුනේ අපේ මරණය ඕන වෙලාවක වෙන්න පුළුවන්නේ. ඒත් එක්කම නිරයට ගමන් කරන අවස්ථාවම තමයි වැඩි. ආන් ඒකයි මේ ධර්ම ශාස්ත්‍රයේ මනාව ප්‍රගුණ කරගන්න. ඊළඟට පැවිදි භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන්ුත් ඒ විදිහටම කරුණු දක්වනවා. මේ ගිහි පැවිදි දෙපක්ෂයටම තමයි මේ කාරණාව දක්වන්නේ. විශේෂයෙන් ලාලුදායි භික්ෂුව මුල් කරගෙන දේශනා කොට වදාළේ. එතකොට භික්ෂූන් වහන්සේලා අතරත් ඉන්නවා උදේ හවස වත සම්පූර්ණ කරන්නේ නැති භික්ෂූන් වහන්සේලා. තමන්ගේ සීලය පිළිබඳව කිසි සැලකිල්ලක් ගෞරවයක් නැති භික්ෂූන් වහන්සේලා. උදේ දවල් දන් වළඳලා සමහරලාට වැඩි කාලයක් ජීවිතේ ගත කරන්නේ නිින්දෙන්මයි. අවදි වෙලා ඉන්න හැම වෙලාවකම නිකරුණේ අල්ලාප සල්ලාප මත අල්ලාප සල්ලාප දොඩමින්ම ජීවත් වෙනවා. නැවත ආයෙත් ජීවිතේ නිින්දෙන්ම ගත කරනවා. වැඩි කාලයක් ජීවිතේ නිදනවා. ආචාර්ය වතක් නැහැ. උපාද්‍ය වතක් නැහැ. බුද්ධ වතක් නැහැ. මේ ආදී මේ ශාසනයේ පෙන්නපු වත්පිළිවෙත් සමුදායක් තියෙනවා. ඒ වත්පිළිවෙත් මොකවත් සම්පූර්ණ කරගන්නේ නැහැ.
සිල් ගුණ ආරක්ෂා කිරීම පිළිබඳව කිසිම උනන්දුවක් නැහැ. සමහර අය මේ සිල් ආරක්ෂා වෙන්නේ කොහොමද? මේ සිල් කැඩෙන්නේ කොහොමද කියන කාරණාවවත් දන්නේ නැහැ. ඉතින් පින්නතුනි සිල් කැඩෙන හැටි දන්නේ නැත්නම් කොහොමද සිල් ආරක්ෂා කරන්නේ? ගිහි පැවිදි දෙපක්ෂයේම දැනගන්න ඕනේ. තමන් සමාදන් වෙලා ඉන්න සීලය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. ඉතින් එවන් කරුණුත් දන්නේ නැති අය ඕන තරම් ඉන්නවා. දැනගන්න උවමනාවක් නැති නිසා. සසර ගැන දන්නේ නැති නිසා. බණ අහන්නේ නැති හින්දා ඒ වාගේ ඊටාම අවාසනාවන්ත තත්ත්වයකටපත් වෙලා. ජීවිතයේ වඳ බව කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නින්දටම වුන් වැඩිපුර ඇලිලා. කෙනෙක් වැඩිපුර නිදනවා නම් නිදන කාලය ඒ ජීවිතයේ වඳ බව කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් බොහෝ දෙනා බොහෝසේ නිදන සුළුයි. අපස්සුතායන් පුරිසෝ බලිවත් දෝන ජීරති. ආහාර පාන අනුභව කරලා හොඳට තර වෙලා පෘෂ්ටිමත්ව වැඩිලා ඉන්නවා. සඳහන් කරනවා මාංශය විතරක් නෙමෙයි ඔවුන්ගේ වැඩිලා තියෙන්නේ මන්සානි තස්ස වඩ්ඩಂತಿ. මාංශය විතරක්ම නෙමෙයි වැඩෙන්නේ. ඒත් එක්ක ඇටනහරත් හොඳට වැඩිලා තියෙනවා. ඇටනහරත් මසුත් මනාව වැඩිලා ශක්ති සම්පන්න වෙලා තියෙනවා. හැබැයි ඔවුන්ගේ මස විතරයි වැඩිලා තියෙන්නේ. දහම් ඇස ඔවුන්ගේ වැඩිලා නැහැ. ධර්ම ඥානය ප්‍රගුණ වෙලා නැහැ. කල යුත්ත නොකල යුත්ත හරියට දන්නේ නැහැ. ලාලුදායි භික්ෂුව තැනට සුදුසු විදිහට කතා කරන්න දන්නේ නැහැ. ධර්මය දන්නේ නැති පුජ්‍යලයා මේ සමාජයේ සුදුසු විදිහට ජීවත් වෙන්න දන්නේ නැහැ. ඒ සුදුසු විදිහට ජීවත් වෙන්න දන්නේ නැහැ කියලා සඳහන් කළේ මේ ලෞකික ජීවිතයේ සම්බන්ධයෙන් නෙමෙයි පින්නතුනි. සංසාරේ හරීම භයානකයි. බණ අහන අය දන්නවා. මේ භයානක වූ සසර අපිට ඕන විදිහට වැඩ කරන්න බෑ මේ ලෝකේ. එහෙනම් අපි කාට ඕන විදිහට වැඩ කරන්න ඕනේ? මේ ස්වභාව ධර්මයට අනුගත වෙලා වැඩ කරන්න ඕනේ. ස්වභාව ධර්මයගේ තියෙනවා නීති රීති පද්ධතියක්. ඒ නීති රීති පද්ධතියට ගරු කරමින් වැඩ කරන්න ඕනේ. අපිට භාග්‍යතුන් වහන්සේ දහම් දේශනා කරද්දී ආන්ගේ නීති රීති පද්ධතිය තමයි අපිට පෙන්නලා තියෙන්නේ. කටයුතු කළ යුතු ආකාරය. පින්නතුනි අපිට අනුන්ගේ තැනකට ගියහම අපිට ඕන හැටියට වැඩ කරන්න බැහැනේ. අපි වැඩ කරන වෙනත් ආයතනයකට ගියහම අපිට ඒ ආයතනේ අපිට ඕන හැටියට වැඩ කරන්න බෑ. අපි කොච්චර දැන උගත්කම් අරගෙන එතෙන්ට ගියත් ඒ ආයතනය තුල තියෙනවා නම් යම් නීති රීති සමුදායක් අපිට ඒ නීති රීති සමුදායට ගරු කරන්නම වෙනවා. ආන් ඒ වගේ තමයි මේ විශ්ව න්‍යාය ධර්මයේ තුල තියෙනවා නීති රීති සමුදායක්. ඒ නීති රීති සමුදායට අපි ගරු කරන්නම ඕනේ. යමෙක් ඒ නීතියට ගරු නොකර තමන්ගේ හිතුමනාපේ වැඩ කරනවා නම් මේ ස්වභාව ධර්මය ඔවුන්ට දැඩිසේ දඬුවම් කරනවා. ඔවුන්ට දඬුවම් කිරීම සඳහා ස්වභාව ධර්මයේ විසින්ම නිර්මාණය කරගත්ත සිරමැදිරි ටික තමයි නිරයවල් කියලා අපි කියන්නේ. සතර අපාය කියලා අපි කියන්නේ. ඒ ස්වභාව ධර්මයේ නීතියට ගරු නොකරන නිසා. එතකොට යමෙක් ධර්මය දන්නේ නැහැ කියලා කියන්නේ ඒ ස්වභාව ධර්මයේ නීතියට අනුව කටයුතු කරන්නේ නැහැ කියලා කියන්නේ සුදුසු තැනට ගැළපෙන විදිහට කටයුතු කරන්නේ නැහැ කියන කාරණාවයි. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කැලේක ගස් වැවෙනවා වගේ ශරීර වැවිලා තියෙනවා. මාංශයෙන් පිරීලා තියෙනවා. හැබැයි කැලේ ගස් වැවෙනවට වඩා ඔවුන්ගේ කෙලෙස් වැඩිලා තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රයන්ගෙන් මේ සමාජයේ ගෝචර කරගෙන ඔවුන් කෙලෙස් උපද්දවලා තියෙනවා.
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු වලට ඔවුන් වහල් වෙලා තියෙනවා. ආන් එහෙම කටයුතු කර කර කෙලෙස් වලින් පෝෂණය වෙලා තියෙනවා. නමුත් ධර්මයෙන් පෝෂණය වෙලා නැහැ. ක්ලේශයෙන් පෝෂණය වෙච්ච පුජ්‍යලයා සුගතියට පිටුපාලා දුගතියට ඇදෙන කෙනෙක්. ආන් ඒ නිසා මහණෙනි, යමෙක් තමන්ගේ ජීවිත කාලය තුල යම් ධර්මයක් ප්‍රගුණ කරලා පුරුදු පුහුණු කරලා ධර්මානුකූලව ඒ ජීවිතේ පැවැත්වුවේ නැත්තම් ඔහු තැනට සුදුසු විදිහට කටයුතු කරලා නැති කෙනෙක්. ගැළපෙන විදිහට වැඩ කරලා නැති කෙනෙක් කියන කාරණාව පැහැදිලි කරමින් මේ ගාථා රත්නය දේශනා කරලා ලාලුදායි භික්ෂූන් වහන්සේගේ මෙදා විතරක් නෙමෙයි එදත් ස්වභාවයේ මේ මෙසේමයි කියන කාරණාව තහවුරු කරලා ධර්මයේ නොදන්න පුජ්‍යලයාගේ මස් තර වෙන ප්‍රමාණයටත් වඩා කෙලෙස් තර වෙනවා කියන කාරණාව දේශනා කරමින් ධර්මාවබෝධය ලබා ගන්න ජීවිතය, ධර්මාවබෝධයෙන් යුක්ත වුණ ජීවිතය, ධර්ම ඥාණයෙන් පොහසත් වුණ ජීවිතය බොහොම උසස් කියන කාරණාව තහවුරු කරලා ධර්ම දේශනාව නිමා කරන්න යෙදුණා. මේ කාරණාව ධර්ම කාරණාව ඔබත් ශ්‍රවණය කරලා අපිට දීර්ඝ ජීවිතයක් නැහැ පින්නතුනි, කෙටි ජීවිතයක් අපිට තියෙන්නේ. මේ සුළු ජීවිත කාලය තුල භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්ම කාරණාවක් සුළු ප්‍රමාණයක් හරි මනාව ප්‍රගුණ කරලා ඒ මත තමන්ගේ ජීවිතේ පෝෂණය කරගෙන මෙලව හැරදාලා යන දවසට හරි සතුටින් මෙලවින් සමුගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න ඔබට රත්නත්‍රී ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. මෝහක්ඛයෝ නිබ්බානං